අක්කෝදේන ජිනේකෝදං අසාදුං සාදුනාජිනේ ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදිනං තී. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන්ම දේශනා කොට වදාළ උතුම් ධම්මපදයක්. මේ ගාථා රත්නය ධම්මපද පාළියේ සඳහන් වෙනවා. මේ ධම්මපද පාළියේ සඳහන් වෙන හැම ගාථාවක්ම භාග්‍යතුන් වහන්සේම දේශනා කරපු ගාථා රත්නයයි. එතකොට මේ ගාථා රත්නයත් භාග්‍යතුන් වහන්සේම දේශනා කරපු ගාථා රත්නයක්. මේ උත්තරා කියන උපාසිකාව අරමුණු කරලා තමයි මේ ගාථා රත්නය දේශනා කරන්නේ. අක්කෝදීන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදින. මේ ගාථාවේ සරල තේරුම මේ ක්‍රෝධ කරන්නා වෛර කරන්නා දිනන්න නම් ක්‍රෝධ නොකරන වෛර නොකරන පුද්ගලයෙකුටමයි ඒ කාරණාව කරන්න පුළුවන්. ක්‍රෝධ කරන්නේ ක්‍රෝධ කිරීමෙන් කවදාවත් දිනන්න පුළුවන්කමක් නැහැ. ඔහු එකක් කරනකොට මම දෙකක් කරනවා නම් ඊළඟට ඔහු ඒකට 3ක් 4ක් කරන්න පෙළඹෙනවා. එහෙම ගියහම මේ කාරණාව නතර වෙන්නේ දෙන්නගෙන් කාගේ හරි ජීවිතයේ නිමාවීමකින් සමහර විට. හැබැයි එහෙම වෙන්න ගියහම ඒක එතනින් ඉවරත් නෑ, තවත් සංසාරේ හුඟක් ඈතට යනවා. ඒකට කරුණු කාරණා භාග්‍යතුන් වහන්සේ ධර්මයෙන්ුත් අපිට පැහැදිලි කළා. අපේ සමාජයෙන්ුත් අපි ඒක සාමාන්‍යයෙන් දකිනවා. නමුත් ධර්ම කාරණා තුර ඒ සඳහා නොඑක් උදාහරණ සහ උපමා පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා යමෙක් ක්‍රෝධ කරනවා නම් ඔහුව දිනන්න බලාපොරොත්තු වෙන කෙනා හැම වෙලාවෙම මෛත්‍රී සිතවිලි වලින්ම පොහොසත් වෙන්න ඕනේ. ජිනේ කදරියං දානේන ඊළඟට සඳහන් කරනවා මේ මසුරු පුද්ගලයා, ලෝභ පුද්ගලයා දිනන්න නම් හැම වෙලාවෙම අපි දානෙම යොදා ගන්න ඕනේ. සච්චේන අලිකවාදින බොරු කියන පුද්ගලයා දිනන්න නම් අන් අය හැම වෙලාවෙම සත්‍යවාදී වෙන්න ඕනේ. මේ වාගේ කාරණා කීපයක් තමයි මේ ගාථා රත්නයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. මේ ගාථා රත්නය සම්පූර්ණ සාකච්ඡා කරනකොට දීර්ඝ විස්තරයක් අපිට කතා කරන්න තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සරලත් නැහැ, කෙටිත් නැහැ. ඒ නිසා ඒක අපිට බොහොම දීර්ඝව සාකච්ඡා කරන්න වෙනවා හරියට අවබෝධ කරගන්න නම්. මේ ගාථා රත්නය අපිට අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේ කෙටි කරපු ප්‍රමාණය තමයි මේ ගාථාව. මේක දිගෑරියහම මහා ධර්ම සාගරයක් එතන තියෙනවා. අද මේ ගාථා රත්නය ධර්මදේශනාවේ මාතෘකාව බවට පත් කරගත්තේ අද සාකච්ඡා කරන්න තිබුණේ මේ ධර්මදේශනා මාලාවේ චප්පානක කියන සූත්‍ර දේශනාවේ 3 වෙනි දේශනාව. නමුත් ඒ දේශනාව ටිකක් ඉස්සරහ දේශනාවකදී සාකච්ඡා කරන්න ඉඩ තියලා තමයි මේ ධම්මපදයේ සාකච්ඡා කරන්න යොදාගත්තේ. එහෙමනම් පින්නතුනේ අපි ටිකක් දැනගන්න එක වටිනවා. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ වාගේ ගාථා රත්නයක් දේශනා කරන්න හේතුනේ මොන කරුණ නිසාද කියලා. මම සඳහන් කළා උත්තරා කියන උපාසිකාව තමයි මේකට මූලික හේතුව වෙන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ මේ ගාථාව දේශනා කරන්නේ රජගහ නුවරදී. උත්තරා කියලා කියන්නේ පුන්න කියන සිටුවරයාගේ දුව. පුන්න කියන්නේ හරි
දිලින්දෙක්. එතකොට දිලින්දෙක් පස්සේ කොහොමද සිටුවරයෙක් වෙන්නේ කියන කාරණාවත් සාකච්ඡා කරන්න ටිකක් වටිනවා. මේ පුන්න කියන දිලින්දා සුමන කියන සිටුවරයා ළඟ බැල මෙහෙවරකම් කරන කෙනෙක්. ඒ කාලේ මිනිස්සු මේ නැකත් කෙලිය කියලා විනෝද වෙන කාල පරිච්ඡේදයක් තිබුණා. වසරකට වතාවක් මිනිස්සු විනෝද වෙන්න යොදා ගන්න කාල පරිච්ඡේදයක්. දවස් 7ක විතර කාලයක් මේ නැකත් ක්‍රීඩා තියෙනවා. රජ්ජුරුවන්ගේ නියෝගයෙන් අඬබෙර යැවීමෙන් ඒ කාරණාව ප්‍රචලිත වෙනවා. දැන් මේ රජගහ නුවරත් නැකත් කෙලිය ආරම්භ වෙනවා කියලා රාජ නියෝගයෙන් අඬබෙර යවුවා. සුමන සිටුවරයා පුන්නගේ ගෙදර ගිහිල්ලා ඇහුවා පුන්න නැකත් කෙලිය ආරම්භ වුණා. මගේ දැසි දැස්සු අනික් අය සියලු දෙනාම නැකත් ක්‍රීඩා කරන්න යනවා. ඔබත් යනවද කියලා ඇහුවා. පුන්න සඳහන් කළා ස්වාමීනි එහෙම විනෝද වෙන්න පුළුවන් ධන සම්පත් තියන අයට මගේ ගෙදර හෙටට කැඳ ටිකක් බොන්න හාල් මිටක්වත් නැති තරම්. එතකොට කොහොමද මම විනෝද වෙන්නේ? ඒ නිසා මම හෙට කෑමට මොනවා හරි අදහම්බ කරන්න ඕනේ. මම නැකත් කෙලියට යන්නේ අදත් බැල මෙහෙවරකම් කරනවා. ඒ හින්දා මම ගුඹුරු හාණ්ඩ යනවා. සුමන සිටුවරයා පුන්නට ගවය දුන්නා. එහෙනම් ගිහිල්ලා හාණ්ඩ කියලා. මෙයා ගවය ටිකක් දැක්කගෙන ගෙදර ගිහිල්ලා බිරිඳට කතා කරලා කිව්වා අද නගරයේ ඇති හැකි අය සතුටු වෙන විනෝද වෙන දවසක්. නමුත් අපිට එහෙම අයිතියක් නැහැ. ඒ මේ දුප්පත්කම හින්දා. මම අදත් කුඹුරට යනවා. වෙනදට වඩා කෑම ටිකක් වැඩිපුර අරගෙන කුඹුරට එන්න කියලා. මොකද අද වැඩියෙන් මහන්සි වෙන දවසක්. ඇයත් හා කියලා පොරොන්දුනා මෙයා ගවය ටික අරගෙන කුඹුරට ගියා. පිනතුනේ අපේ සරියුත් මහරහතන් වහන්සේ සමාධියට සමවැදිලා මේ සමාධියෙන් අවදි වෙච්ච දවසක්. සාමාන්‍යයෙන් මහරහතන් වහන්සේලා සමාධියෙන් අවදි වෙච්චහම ලෝකයා කෙරෙහි බොහොම අනුකම්පාවෙන් බලනවා. ආන් එදාට උන්වහන්සේගේ නෙත ගැටෙන මහා පුණ්‍යවන්තයෙක් ශ්‍රද්ධාවන්තයෙක් සිටිත් නම් ඔහු මහත් වූ භාග්‍යවන්තයෙක්. ආන් ඒ අයට පිහිට වෙන්න උන්වහන්සේලා එදාට තීරණය කරනවා. සාමාන්‍යයෙන් දවස් 7ක් විතර මේ නිරෝධ සමාපත්තියට සමවැදුනහම අවදි වෙන්නේ නැහැ. නිරෝධ සමාපatti සුවයම උන්වහන්සේ භුක්ති විඳිනවා. එතකොට ආහාර පාන ශරීර කෘත්‍ය කිසි දෙයක් මේ දින කීපය තුල නැහැ. එතකොට බඩගින්න දැනෙන්නෙත් නැහැ උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් ඒ සුවය විඳින නිසා. සාමාන්‍යයෙන් මනුස්ස ලෝකේ කෙනෙකුට දවස් 7කට වඩා निराहारව ඉන්න බෑ. එහෙම වුණොත් මරණය සිදු වෙනවා. ඒක ධර්මයෙන්ම පැහැදිලි කරලා තියෙනවා. මොන ක්‍රමෙන් හරි දවස් 7ක් निराहारව හිටියොත් 8 වෙනි දවසේ එයාට මේ ලෝකේ තියෙන ඊටාම පෝෂණීය ආහාර ගෙනල්ලා දීලවත් එයා සුවපත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට උදාහරණයක් සඳහන් කරනවා මෙහෙම. නෙළුම් පෙති ටිකක් අරගෙන ගිහිල්ලා අපි උදේට දානවා ගලක් උඩ. දවල් තිස්සෙම අවුවට වේලිලා ඒ නෙළුම් පෙති වලට හැන්දෑවේ ගෙනහිල්ලා වතුර කලගෙඩි 100ක් වැක්කිරුවත් උදේ ගෙනත් දාපු මට්ටමට ගන්න බෑ වගේ තමයි මේ 7 දවසක්ම निराहारව හිටපු පුජ්‍යලයා ආය ප්‍රകൃතියටපත් කරන්න බැහැ කියන කාරණාවම සඳහන් කරනවා. එතකොට දැන් රහතන් වහන්සේ දින 7ක්ම निराहारව වැඩ ඉන්නවා. හැබැයි නිරෝධ සමාපත්තියෙන් අවදි වුණාම 7 දවසක් කෑම ගන්නේ නැතුව හිටපු කෙනෙකුට
මොන වගේ වේදනාවක් තියෙනවද? ආන්ගේ වේදනාව කුසෙන් දැනෙන්න පටන් ගන්න නිසා අද ආහාරයක් ගන්න ඕනේ. ආහාරයක් නොලැබුණොත් උන්වහන්සේ පිරිනිවන් පානවා. රහතන් වහන්සේ නමක් පිරිනිවන් පානවා කියලා කියන්නේ මිනිස්සුන්ට මොනතරම් පාඩුවක්ද? ඉතින් ඒ කාරණාව අපේ අය දක්ඛිනා විභංගය එහෙම හොඳට අහලා තියෙන නිසා මෙහෙම කියහම වැටහෙනවා කියලා මම හිතනවා. මොකද දක්ඛිනා විභංගයෙන් දානය ගැනයි පැහැදිලි කළේ. එතන පෞද්ගලික දාන 14ක් අපේ භාග්‍යතුන් වහන්සේ ගැන්වුවා. ආන්ගේ පෞද්ගලික දාන 14 අන්තිමටම තියෙන 14 වෙනි දානේ තිරිසන් සතෙකුට දෙන කෑම වේලක්. නමුත් ඒකේ ආනිසංසය කොහොම ලැබෙනවද? අපිට අනාගත ආත්ම 100කට කෑම හිග නැහැ. එහෙම ඇවිල්ලා මේ කාරණාව තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් ගාවට ආවම එතකොට ඒ කවුද තිසරණ සහිතව පන්සිල් රකින්න කෙනා කියලා කියන්නේ? ඒගොල්ලන්ට කියන්න තවත් විශේෂ නමක් තියෙනවා. ඒ අයට කියනවා බෞද්ධ කියලා. තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන කෙනා. බෞද්ධයා කියලා කියන්නේ තිසරණ තියෙන කෙනාට. පන්සිලුත් ආරක්ෂා කරන එක හරි වටිනවා එතකොට. අන් එහෙම කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයක විපාක හම්බ වෙනවා. එතකොට අපි පින්නතුන් හිතන්නකෝ අපි කිසිම පින්කමක් කරන්නේ. නමුත් අපි ගාව තිසරණ තියෙනවා, පන්සිල් තියෙනවා. අපිට කුසල් අපිට ඇස් කරගන්නවා. අපි කියමුකෝ අපි සමාජයේ සුභසිද්ධිය උදෙසා මොකවත්ම කරන්නේ නැහැ. හැබැයි මගේ යහපත උදෙසා මම බොහෝ දේ කරගන්නවා. මම අනික් අයට යමක් නොකලට මගෙන් අනික් අයට යහපතක් වෙන්නේ නැහැ කියලා හිතනවාද? හිතන්නකෝ පහනක් පත්තු කරාම ඒ පහන කාටවත් වෙනත් අමුතුවෙන් වැඩ කරලා දෙන්න යනවද? පහන දැල් වෙනවා. නමුත් ඒ ආලෝකයෙන් තව කී දෙනෙක් වැඩ ගන්නවද? සිල් පුරන ගුණ පුරන උත්තමෙක් ඇසුරු කරගෙන තව කී දෙනෙකුට යහපතක් සිද්ධ වෙනවද? අපේ ශාසනයේ අපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒක මෙහෙම කියන්නත් පුළුවන්. ස්වාර්ථයෙන් පරාර්ථයට යන්න පුළුවන් අපූර්ව වැඩපිළිවෙල. මොකද්ද ස්වාර්ථය කියලා කිව්වේ එතන? මම සිල් රකින්නේ මගේ ළඟ ඉන්න කෙනාගේ යහපත උදෙසා නෙමෙයි, මගේ සුභ සිද්ධිය උදෙසා. හැබැයි ළඟ ඉන්න කෙනා මට ආහාරද දෙන්නේ, මට වස්ත්‍රද දෙන්නේ, මට පැන්ද දෙන්නේ, මට බේත් හේත්ද දෙන්නේ, ඔහුට මොනතරම් යහපතක් වෙනවද? එහෙනම් කෙනෙක් සිල් ගුණ මත පිහිටනකොට ඔහුට උපකාර කරන අනික් අයට කොයිතරම් යහපතක් වෙනවද? එහෙමනම් තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන කෙනෙකුට කෑම වේලක් දුන්නොත් දුන්න කෙනාට අනාගත ජීවිත අසංකේයක ආහාර පාන හිග නැහැ කියලා දේශනා කළා. කොහේ අතරමං වුණත් ඔහුට කෑම ලැබෙනවා. එතකොට සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේගේ ඉඳලා ඉහළට යමෙක් දන් වේලක් දෙනවා නම් ඒකේ ආනිසංසයේ සීමාවක් නැහැ. එතකොට මේ මහරහතන් වහන්සේ තව ටික කාලයක් හරි මේ ජන සමාජයේ වැඩ ඉන්නවා නම් උන්වහන්සේට දන් වේලක් පිළිගන්වන දායකයන්ට කොයි තරම් යහපතක් වෙනවද? ආන් ඒකයි මං කිව්වේ එවන් උත්තමයන් වහන්සේ නමක් අකාලී පිරිනුවම් පාන එක මුළු සමාජයටම මහලකු හානියක් කියලා. අපිට පාඩුවක්. නමුත් උන්වහන්සේ එදාට පිණ්ඩපාතේ වඩිනවා. අද දාන ටිකක් ලැබුණොත් ජීවත් වෙනවා, නැත්තම් පිරිනිවන් පානවා. ආන්ගේ වඩින්න කලින් තමයි උන්වහන්සේද කරුණාවෙන් බලන්නේ අද කවුරු ගාවට වඩිනවද කියලා. සසර පෙර පින් ඇති අය උන්වහන්සේලා දකිනවා. ඒ අය හොයාගෙන වඩිනවා. විශේෂයෙන් දුප්පත් අය හොයාගෙන. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එහෙම දුප්පත් අයම හොයාගෙන වඩින බවයි සඳහන් කරන්නේ. දෙවියෝ බොහෝම ප්‍රිය කරන රහතන් වහන්සේ නමක් තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. හේතුව
සඳහන් කරනවා ඒ කාලේ දිව්‍ය ලෝකේ හිටපු දෙවියන්ගෙන් වැඩි පිරිසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිසා දෙව්ලොව ගියපු අය කියලා. ඒ කියන්නේ මේ වාගේම පිහිට වෙලා. එහෙමනම් ඒ අහිංසකෙක් හොයාගෙන වඩින්න එදා බැලුවේ සරියුත් මහරහතන් වහන්සේ. හැබැයි පින්නතුනි ලොකු වෙනසක් තියෙනවා සරියුත් මහරහතන් වහන්සේත් අනික් රහතන් වහන්සේලාත් අතර. භාග්‍යතුන් වහන්සේට නම් ඕන තරම් කල් නිරාහාරව වැඩ ඉන්න පුළුවන්. හැබැයි සරියුත් මහරහතන් වහන්සේට අනිත් රහතන් වහන්සේලාට වැඩියෙන් වැඩ ඉන්න පුළුවන්. අපි මේ මහා ශ්‍රේෂ්ඨ පුරුෂයාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව අපි හොයලා බලලා නැහැ. ඒ වාගේ ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ ජීවිත හරියට අධ්‍යයනය කරන්න ඕනේ. නමුත් මොකක්ද අවාසනාවක් නිසා අපේ අය ඒ වාගේ උතුම් චරිත අධ්‍යයනය කරන බව පේන්නේ නැහැ. සමහර වෙලාවට ඔය නළුවන්ගේ නිලියන්ගේ තොරතුරු හැම එකක්ම හොයලා පුවත්පත්වල පවා තියෙනවා. ඉපදිච්ච තැන ඉඳලා විවාහ වෙච්ච තැන ඉඳලා විවාහයේ කඩාකප්පල් වෙච්ච තැන ඉඳලා ඒගොල්ලෝ යන්නේ කොහෙද පිටිපස්සෙන් ගිහිල්ලා තොරතුරු හොයලා මේ පුවත්පත්වල හැමතැනම දකින්නවා. සංග්‍රහවල එහෙම. නමුත් ඒ වාගේ අය සාමාන්‍ය අය ගැන හොයනවට වඩා මේ වාගේ එක උත්තම චරිතයක් ගැන මුල ඉඳලා අග දක්වාම යම් කෙනෙක් අධ්‍යයනය කළොත් මොන තරම්නම් යහපතක් ඔවුන්ටත් අන් අයටත් සිද්ධ වෙයිද? සරියුත් මහරහතන් වහන්සේ දවස් 15ක් නිරාහාරව වැඩ ඉන්න පුළුවන් උත්තමයන් වහන්සේ නමක්. අර්ධ මාසයක් ආහාර නැතුව වැඩ ඉන්නවා. අනික් රහතන් වහන්සේලාට එහෙම වැඩ ඉන්න බෑ. නමුත් උන්වහන්සේට පුළුවන්. ඒ කියන්නේ එහෙනම් සියලු දෙනාටම වඩා ඉහළින් ඉන්නවා. ආන් ඒ නිසා තමයි සංඝ පීතෘන් වහන්සේ බවට පත් වෙන්නේ. සංඝ පරම්පරාවේ ඉස්සරහම ඉන්නේ. භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් වඩින්නේ මහා සංඝයා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සරහින්ම වඩිනවා. සංඝයා ආරම්භ වෙනවා සරියුත් මහරහතන් වහන්සේගෙන්. ඒ නිසා උන්වහන්සේ තමයි මේ සංඝ ශාසනයේ පළවෙනිය බවට පත් වෙන්නේ. අර්ධ මාසයක් නිරාහාරව වැඩ ඉන්න පුළුවන්. එදා පුණ්‍ය දැක්කේ සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ තීරණය කළා මේ අහිංසකයට පිහිට වෙන්න ඕනේ. පුණ්‍ය කුඹුරට එන්න ඉස්සරලා සරියුත් මහරහතන් වහන්සේ කුඹුරට වැඩියා. වැඩලා පුණ්‍යගේ කුඹුරේ උන්වහන්සේ වනලැහ බයිනේ වැඩ ඉන්නවා. උන්වහන්සේ පුණ්‍ය එනවා දැකලා ළඟ තියෙන පඳුරක් දිහා බලාගත්තා. පුණ්‍ය අපිට වඩා ප්‍රඥාවන්තයි කියලා හිතෙනවා එතකොට. පුණ්‍ය බැලුවා මේ ස්වාමින් වහන්සේ මේ පඳුර දිහා බලාගෙන ඉන්නේ මොකද? මේක උදේ පාන්දර. පුණ්‍ය කල්පනා කළා එකත් එකටම උන්වහන්සේට දත් මැද ගන්න දැහැටි කෝටුවක් අවශ්‍ය ඇති. ඒකයි උන්වහන්සේට මේක කඩන්නත් බෑ. පුණ්‍ය ගිහිල්ලා කෝටුවක් කඩලා උන්වහන්සේට පිළිගන්නවා. උන්වහන්සේ ඒක පිළිගත්තා. එහෙනම් පුණ්‍යගේ අදහස හරි ගියා. හැබැයි දැහැටි කෝටුව පිළිගන්නුවාට පස්සේ රහතන් වහන්සේ පුණ්‍යට පෙරහංකඩේ පාත්‍රයේ උන්වහන්සේම දුන්නා. පුණ්‍ය ලියද්දෙම කොනක තිබිච්ච වතුර වලින් පැන් එකක් පෙරලා පාත්‍රයට පිළිගන්නවා. උන්වහන්සේ දැහැටි වළඳලා අර පාත්‍රයෙන් මුඛය දෝවණය කරගෙන මුව මඩලත් දෝවණය කරගෙන උන්වහන්සේ ඒ අවටම නතර වුණා. පුණ්‍ය මේ ටික කරලා කුඹුරට ගියා. පුණ්‍ය තමන්ගේ රාජකාරිය ආරම්භ කරගත්තා. රහතන් වහන්සේ කල්පනා කළා තව ටිකකින් පුණ්‍යගේ බිරිඳ කෑම හදාගෙන පුණ්‍ය ගාවට එනවා. පුණ්‍යගේ ගෙදර තියෙන්නේ පොහොසත් අයගේ ගෙවල් වලට වඩා පිටිපස්සේ. සමහරලාට එහෙන් වඩින්න ගියොත් පුණ්‍යගේ බිරිඳට රහතන් වහන්සේ මුණ ගැහෙන එකක් නැහැ. උන්වහන්සේ කුඹුරේම වැඩ හිටියා පුණ්‍යගේ බිරිඳ කෑම අරන් එනකම්. ඇය උයා පිහාගෙන කෑමත් බැඳගෙන පාරට අවතීර්ණ වෙනකොට රහතන් වහන්සේත් මගට අවතීර්ණ වුණා. උන්වහන්සේ ඉදිරියට වඩිනවා බිරිඳ කුඹුර දිහාට එනවා. ඇය මගදී දැක්කා සරියුත් මහරහතන් වහන්සේ වඩිනවා. එදා නම් ඇති වුණේ පුදුමාකාර සතුටක්. කල්පනා කළා මේ උත්තමයන් වහන්සේ
මට මේ දැන් මුණ ගැහෙනවා. මේ දැන් මගේ ඉස්සරහ අපිට පෙනි වැඩ ඉන්නවා. උන්වහන්සේ මීට කලින් මුණ ගැහුනේ නැත්තේ නෑ. නමුත් ඒ මුණ ගැහෙනකොට දෙන්න දෙයක් තිබුණේ නෑ. දෙන්න දෙයක් අතේ තියෙනකොට දෙන්න කෙනෙක් හම්බ වෙන්නේ නෑ. දෙන්න කෙනෙක් හම්බ වෙනකොට දෙන්න දෙයක් අතේ නෑ. හැබැයි අද නම් දෙන්න කෙනෙකුත් මුණ ගැහෙනවා, දෙන්න දෙයක්කුත් තියෙනවා. බොහෝම සතුටින් ළඟට ගිහිල්ලා වැඳලා ස්වාමීනි මට අනුකම්පා කරනසේක්වා. මේ ආහාර වේල අද මගෙන් ඉවසනසේක්වා කියලා තමන් හදාගෙන ආපු ආහාර ටික සරියුත් මහරහතන් වහන්සේට පිළිගන්නවා. සසර නිවන් දක්නා ಜಾති දක්වා කවදාවත් අපට ආහාර පාන ආදියෙන් අගහිග නොවේවා කියන උතුම් ප්‍රාර්ථනාවක් ඇය ළඟ තිබුණා. ඇයට ආශිර්වාද කරලා රහතන් වහන්සේ වැඩියා. හැබැයි ආපහු ගෙදර ගිහිල්ලා කෑම හදාගෙන ටිකක් වෙලා ගියා. කුඹුරට එනකොට පුන්න බොහෝ ප්‍රමාණයක් හාලා. එයාට බඩගිනි. ඒ නිසා ගවියෝ ටික ලෙහෙලා දාලා ටිකක් විවේක ගත්තා. හැබැයි බිරිඳ දන්නවා දැන් නම් ඉන්නේ හරි කේන්තියෙන්. බඩගිනි වැඩි වෙලා. කේන්තිය වැඩිකමට ගවයන්ට තල්න කෙවිතෙන් මටත් පාරක් ගැහුවොත් එහෙම මේ පින්කමේ වැඩක් නැතුව යයිද? ඒ නිසා පුන්න ඉන්න තැනට ලං වෙන්නේ නැතුව ඈතින් ඉඳලා කියනවා ස්වාමීනි අහන්නකෝ. මං අද මගදී මහ ලොකු පින්කමක් කළා. මම මීට කලින් කෑම හදාගෙන ආවේ. මට මගදී හම්බුණානේ සරියුත් මහ රහතන් වහන්සේ. මං ඔබට ගෙනාපු කෑම එක උන්වහන්සේට පූජා කරලා අපි දෙන්නටම පින් අනුමෝදන් කරගත්තා. නිවන් දක්නා ಜಾති දක්වා මේ වගේ දුප්පත්කම් අපිට නොවේවා කියලා මම ප්‍රාර්ථනා කළා. ඒක ඇහෙනකොට පුන්නගේ කේන්තියේ හැමම නිමිලා ගිහිල්ලා සඳහන් කළා මමත් උන්වහන්සේ උදේ මුණ ගැහුණා. මමත් උන්වහන්සේට දෙහැටි සහ පැන් පිළිගන්නවා. මමත් ඒ විදිහෙම උතුම් ප්‍රාර්ථනාවක් කළා. දැන් හරි සතුටුයි. ඒ හින්දා ගෙන දුන්න කෑම එක අනුභව කළා බඩගින්නේ වැඩි හින්දා වැඩිපුරත් එක්ක. ඊට පස්සේ නිදිමත ආවා. සාමාන්‍යයෙන් කෑම වැඩිපුර ගත්තාම නිදිමත නෙමෙයි. ඒකට කියන්නේ බුද්ධිමත කියලා. අපිට මේ බුද්ධිමතයි නිදිමතයි පැටලිලානේ තියෙන්නේ. වැඩිපුර ආහාර ගත්තාම ආන් ඒ නිසා ඇති වෙන මතට කියන්නේ බුද්ධිමත කියලා. නිදිමත කියලා කියන්නේ කයේ වෙහෙස නිසා ඇති වෙන ස්වરૂපයක්. ඉතින් මොහොත් මේ අපහසුතාවය නිසා බිරිඳගේ ඔක්කො උඩම හිස තියාගෙන නිදාගත්තා. හොඳට නිින්ද ගියා. අවදි වෙච්ච වෙලාවේ තමන් හාපු දිහා බලනකොට මුළු කුඹුරම පේන්නේ රන් කැට පේනවා. ඇස් දෙකත් පිහලා බැලුවා ඒත් එහෙමයි. බිරිඳට කතා කරලා කිව්වා මේ වැඩිපුර කෑම අරගෙන නිදාගත්ත නිසාද වැඩිපුර ආහාර ගත්ත නිසාද මට මෙහෙම පේන්නේ කියලා. බිරිඳ සඳහන් කළා නැහැ. ඔබට විතරක් නෙමෙයි මටත් පේන්නේ එහෙම්මමයි. මමත් බලාගෙන ඉන්නේ දිහාමයි කියලා. නැගිටලා ගිහිල්ලා බැලුවා. ගිහිල්ලා බලහම තියෙන්නේ රත්තරන්මයි. රත්තරන් කැටයක් අරගෙන නගුලේ ගහලා බැලුවා. කුඩු වෙයිද කියලා නෑ රත්තරන්මයි. හැබැයි පුන්න ප්‍රඥාවන්තයි කියලා මම මුලිනුත් කිව්වා. පුන්න තීරණය කළා මේ ඔක්කොම රත්තරන්. රහතන් වහන්සේට දන් දීපු එකේ පින අදම අපිට ලැබිලා. හැබැයි මෙවුව ගෙදර ගෙනහිල්ලා ගොඩ ගහගත්තොත් අපිට ලොකු කරදරයක් වෙන්නත් පුළුවන්. අපි දෙන්නම යන් කියලා රජ්ජුරුව ගාවට ගිහිල්ලා කාරණාව කිව්වා. මොනවද කරපු පින්කම් කියලා අහපුවම ඒකත් රජ්ජුරුවන්ට කිව්වා. රජ්ජුරුව කිව්වා එහෙනම් ගිහිල්ලා ඒ රත්තරන් ටික ඔක්කොම අරන් ඉන්න කියලා සේවකයන්ට. ඒගොල්ලෝ කරත්ත ගෙනහිල්ලා නවත්තලා රත්තරන් පටවන්න පටන් ගත්තා මහරජ්ජුරුවන්ගේ රත්තරන් කියලා. පටවනේ ඔක්කොම කරත්ත ඇතුළේ කුඩු වෙනවා පස් කැට. ඒ වෙලාවේ ඇවිල්ලා කිව්වා ස්වාමීනි මොන රත්තරන්ද? ඔක්කොම පස්නේ තියෙන්නේ කියලා. රජ්ජුරුව ඇහුවා කාගේ ධනේ නමින් පැටවුවද කියලා. මහරජ්ජුරුවන්ගේ වස්තුව කියලා පැටවුවා. රජ්ජුරුව කිව්වා නෑ පුන්නගේ වස්තුව කියලා පටවන්න. එහෙම පටවනකොට ආයෙ ඔක්කොම රත්තරන්. ගෙනහිල්ලා රජමිදුලි ගොඩ ගැහුවා. සඳහන් කරනවා රියන් 80ක් උසයි රත්තරන් කන්ද කියලා. රජ්ජුරුව හැම තැනම පණිවිඩයක් යවුවා මීට වඩා ධනෙ තියෙන්නේ කාටද කියලා. කිසි කෙනෙක් කතා කළේ නෑ. ඊට පස්සේ පිරිසගෙන් ඇහුවා පුන්නට දැන් මොකද කරන්න කියලා. ඒ අයගෙන් ආපු යෝජනාව
පුන්නට සිතුසේ සත දෙන්න ඕන කියලා. දැන් දුප්පත් පුන්න හවස් වෙනකොට සිටුවරයෙක්. දැන් පුන්න සිටුවරයා කිව්වා මහරජතුමනි අපිට නම් ඉන්න හරියට ගෙයක්වත් නැහැ. මට ගෙයක් හදාගන්න ඉඩම් කෑල්ලක් දෙන්න කියලා. කලින් සිටුවරයෙක් හිටපු තැනක් මහරජුරුව පෙන්වුවා අහවල් තැන ගේ හදන්න කියලා. එතනත් බොහෝ නිධාන පහළ වුණා. පුන්න දැන් පුන්න සිටුවරයා. පුන්න සිටුවරයාට ඉන්නේ එකම දරුවයි. ඒ ගැහැණු දරුවෙක්. එතකොට පුන්නයි බිරිඳයි දුවයි විතරයි ඉන්නේ පවුලේ. හැබැයි ඒ දුව හරීම ශ්‍රද්ධාවන්තයි. ගේ හදාගත්ත ගමම්ම පුන්න කළේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ආරාධනා කරලා තමන්ගේ ගෙදර දන් දෙන එක. දුවට දැන් හොඳට දන් දීලා පුරුදුයි. දුවට දැන් හොඳට බණ අහලත් පුරුදුයි. බොහොම ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු කරනවා. දැන් දුව තරුණයි. හැබැයි හැම පැත්තෙම යෝජනාවල් එනවා දුව විවාහ කරගන්න. ඒ අතර මේ රජගහනුවර සිටුවරයාගෙන් විශේෂ යෝජනාවක් ආවා සිටුවරයාගේ පුතාට දුව විවාහ කරලා දෙන්න කියලා. හැබැයි සිටුවරයාත් ඒ පවුලේ අය ඔක්කොම මහා මිත්‍යා දෘෂ්ටිකයි. කැමති උනේ නෑ ඒ අයට දුව දෙන්න. අනික් සිටුවරු ඔක්කොම ඇවිල්ලා කියනවා කමක් නෑ එහාටම දෙන්න එහාටම දෙන්න එහාටම දෙන්න කියලා. අන්තිමට සිටුවරයාට බෑ කියන්න බැරුව ගියා. ඒ නිසා දුවටත් කියලා රජගහනුවර සිටුවරයාගේ පුතාටම දුව විවාහ කරලා දුන්නා. හැබැයි එහාට ගියපු දවසේ ඉඳලා මේ දුවට හාමුදුරු කෙනෙක් දකින්න ලැබුණෙත් නැහැ. මෙහෙණින් වහන්සේ කෙනෙක් දකින්න ලැබුණෙත් නැහැ. බණක් අහන්න ලැබුණෙත් නැහැ. දානයක් දී ගන්න ලැබුණෙත් නැහැ. විවාහ උත්සවයේ සිද්ධ වෙන්නේ තැසල පොයේ දවසේ. හරියටම වස් කාලය ආරම්භ වෙන පොයේ. දැන් ඇය හිරකාරියක් වාගේ අර ගෙදර. කිසිම පින්කමක් කරගන්න නැහැ. ඉතින් සෝවාන් වෙච්ච කෙනෙක්. ඒ කෙනෙකුට එහෙම ඉන්නත් බෑ. ඒ නිසා අන්තිමට තාත්තට ලියුමක් ලිව්වා. මේ වාගේ තැනකට මම විවාහ කරලා දුන්නට වඩා හොඳයි තව තැනක දාසකමට දුන්නා නම් කියලා. දැන් වස් කාලේ ඉවර වෙන්න තියෙන තව දවස් 15යි. ආන් ඒ හින්දා තාත්තා බොහොම දුකටපත් වෙලා පුන්න සිටුවරයා කහවණු 15000ක් දුවට යවුවා. මේ නගරේ ඉන්නවා සිරිමා කියලා නගර සෝබිනියක්. ඇය තරුණයි. ඇය හරීම ලස්සනයි. ඇය එක රාත්‍රියකට පිරිමියෙක් සතුටු කරන්න කහවණු 1000ක් ගන්නවා. මේ කහවණු 15000 ගෙනිල්ල ඇයට දෙන්න. තවස් කාලේ දවස් 15ක් තියෙනවනේ. ඇයට කියන්න ඔබේ ස්වාමියා සතුටු කරමින් මේ දවස් 15 ඔබේ ගෙදර ඉන්න කියලා. ඒ දවස් 15 ඔබ පින්කම් කරගන්න. අපිට හිතන්නවත් බැරි යෝජනා අපිට කරන්න හිතෙන්නෙම නැති දේවල්. නමුත් ඒ මුදල් ලබාගෙන බොහෝම සතුටටපත් වෙච්ච උත්තරා සිරිම හොයන්න ගියා. සිරිම හොයාගෙන කරුණු කාරණා කතා කරලා සිරිමට මුදල් දීලා සිරිමත් එක්ක කරගෙන ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ස්වාමියා මුණ ගැහුණා. ස්වාමියාටත් කරුණු කිව්වා. සිරිම බොහෝම ලස්සනයි. ඒ නිසා ස්වාමියා ගොඩාක් සතුටු වුණා ඇයත් එක්ක 15 දවසක් ඉන්න. ස්වාමියා සිරිමත් එක්ක 15 දවසක් ගත කරන්න සතුටු වෙනකොට උත්තරාට පුදුම සතුටක් ඇති වුණා. දවස් 15ක් මට තුනුරුවන් එක්ක ඉන්න පුළුවන් කියලා. බලන්නකෝ මේ සම්මා දිට්ඨියට ආපු අයගේ සම්මා දිට්ඨිය නැති අයගේ වෙනස. මේ සාමාන්‍ය අයට කරන්නත් බැරි දේවල් මේ දේවල්. ඒ ඉක්මනට ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ගිහිලා ආරාධනාවක් කළා ස්වාමීනි සති 2ක් මට අනුකම්පා කරලා මේ සති 2ම මගෙන් දන් වළඳන්න ඕනේ කියලා. පින්තුනි ශ්‍රද්ධාවන්තයාටමයි අනුකම්පා කරන්නේ. ශ්‍රද්ධාවන්තයාටමයි එළඹෙන්නේ. ශ්‍රද්ධාවන්තයාටමයි පිහිට ලැබෙන්නේ. කියන කාරණාව මනාව ඔප්පු වෙන තැනක්. සති 2ක් මගෙන් දන් වළඳන්න ස්වාමීනි කියලා ආරාධනා කරනකොට සති 2ම ඒ ගෙදරින් දන් වළඳන්න බුදුරජාණන් වහන්සේ බාරගත්තා. ඒ කාරණාවට ශ්‍රද්ධාව හරියට එළඹෙනවා. ශ්‍රද්ධාව තමයි මේ ශාසනයේ හැම වෙලාවෙම මුල. ශ්‍රද්ධාවෙන් තොරව වෙන කිසිම දෙයකට එළඹෙන්න බෑ. ඊළඟට පින්නතේ දැන්
එතන ඉඳලා ඇය බොහෝම හොඳින් දන් දෙනවා. දවස් 5 දන් දෙනවා, බණ අහනවා. මෙහෙම ගෙවිගෙන ගියා. දැන් හෙට තමයි අන්තිම දවස. ආන් එදා මේ රජගහ නුවර සිටුවරයාගේ පුතා, එහෙම නැත්නම් උත්තරාගේ ස්වාමියා, උඩුමහන් තලාවේ ඉඳලා පල්ලැහැ මාළේ පේන කවුළුවකින් පල්ලැහැ බැලුවා. බලහම උත්තරා දාඩිය පෙරාගෙන, දැලිකුණු ගාගෙන 16ක් වාගේ තමන්ගේ පිරිසත් එක්ක පල්ලැහැ තට්ටුවේ එහාට දුවනවා, මෙහාට දුවනවා, කැවිලි හදනවා, නොයෙක් දේවල් කරනවා හෙට දන් දෙන්න. දැන් මේක දිහා බලාගෙන උත්තරාගේ ස්වාමියා කල්පනා කරනවා මේ මෝඩ ස්ත්‍රිය මේ සැප සම්පත් වලින් පිරිච්ච ගෙදරක අප්‍රමාණ සැප විඳිනමින් ඉන්න තියෙනකොට මේ 16ක් වාගේ වැඩ මොන තරම් මෝඩද මේ ගැහණිය කියලා කල්පනා කරලා හිනාවක් පහළ වුණා. හිනා වෙලා හැරිලා යන්න ගියා. හැබැයි ඔහු හිනා වෙනව දැක්කා සිරිමා. සිරිමා ඇවිල්ලා බැලුවා අර කවුළුවෙන් කවුරු එක්ක හිනා වුණාද කියලා. මෙයා කවුරුවත් එක්ක හිනා වුණේ නැහැ. බලහම උත්තරා පල්ලෙහා ඉන්නවා දැක්කා. සිරිමට හිතුණා මේ දෙන්න අතර අලුත් සම්බන්ධයක් ඇති කියලා. සිරිමට අමතක වෙලා දැන් එයා කවුද කියලා දවස් 15ට. ආන්ගේ හිඳ කේන්තියෙන් අනිත් පැත්තෙන් බහැලා එනකොට කැවුම් උයන්ඩ ලිපේ තියපු ගිතෙල් හැලියක් හොඳට පැහෙනවා. හැන්දකට තෙල් එකක් අරගෙන එහෙම්මම ගියේ උත්තරාට හොඳ පාඩමක් උගන්වන්න කියලා. උත්තරා දැක්කා එනවා. එන ස්වරූපයෙන්ම දැක්කා එන්නේ කේන්තියෙන් කියලා. තෙලුත් අරගෙන එන්නේ මට ගහන්නමයි කියලා දැක්කා. හැබැයි කල්පනා කළා මගේ සහෝදරිය මොන තරම් උත්තම චරිතයක්ද. දැන් එතකොට අර අපි කතා කරන දේවල් මොකක්ද තියෙනවද එතන? අපි නම් කොහොම හිතයිද? මොන තරම් උතුම්ද? එහෙනම් උත්තර කල්පනා කරනවා මගේ සහෝදරියගේ ගුණ මේ සක්වල ගැබට වඩා වැඩි. මගේ සහෝදරියගේ ගුණ කන්ද ඉහළට ගොඩ ගැහුවොත් බඹලව මිටි ඇගේ ගුණ කන්ද ඊට වඩා ඉහළයි. ඒ හින්දා මම ඇයට මෛත්‍රීම කරනවා. මගේ හිතේ ඇය පිළිබඳව අබමල් රේණුවක ද්වේෂයක් තියෙනවා නම් ඇය ගේන උණු තෙල් වලින් මාව දැවෙත්වා. මම ඇයට මෛත්‍රීම කරනවා නම් ඒ උණු තෙල් වලින් මට හානියක් නොවේවා. සිරිමා ආව ගමන් අර ගිතෙල් හැන්ද ඔළුවටම වැක්කිරුවා. හැබැයි නිමිච්ච තෙල් වැක්කිරෙනවා වගේ කිසිම හානියක් වුණේ නැහැ. සිරිමට හිතුණ තෙල් නිමිල ඇති කියලා. ආයෙ ගිහිලා තෙල් හැන්දක් ගත්තා. හැබැයි ඒ තෙල් හැන්ද අරගෙන එනකොට උත්තරාගේ දාසියෝ මගදී අල්ලගෙන හොඳටම ගැහුවා. උත්තරාට බැරි වුණා ඒක වළක්වන්න. නමුත් මැද්දට පැනලා කොහොම හරි සිරිමව ආරක්ෂා කළා. ආරක්ෂා කරලා ඇහුවා අමතක වුණාද උඹ කවුද කියලා. මේ මාලිගාවේ ස්වාමි දිනිය කියලා හිතුණාද? ඒ නිසා උණු වතුර උණු කරලා හොඳට තවලා නාවලා බෙහෙත් තෙල් ගැල්ලුවා. සිරිමට මතක් වුණා තමන් කවුද කියලා. දවස් 15කට කුලියට ඇවිල්ලා ඉන්නවා කියන කාරණාව මතක් වුණේ එතකොට. හැබැයි කල්පනා කළා මැය මොන තරම්නම් ගුණවත්ද? මගෙන් මං සමාව ගත්තේ නැත්තම් මගේ ඔළුව හත්කඩකට පැලී කියලා හිතුණා. ඒ හින්දා වැඳලා උත්තරාගෙන් සමාව ඉල්ලුවා. ආන් ඒ වෙලාවේ පින්නතුනි උත්තරා හරි ලස්සන කතාවක් කිව්වා. සිරිමට කියනවා එහෙලියේ මගෙන් සමාව ගත්තට වැඩක් නැහැ. ඔබ සමාව ගත යුත්තේ මගේ තාත්තගෙන් කියලා. ඒ වෙලාවේ කිව්වා ඔබේ තාත්තා පුන්න සිටුවරයා. එහෙනම් මම පුන්න සිටුවරයාගෙන් සමාව අරන් එන්නම් කිව්වා. එළ සඳහන් කළා නෑ. පුන්න කියන්නේ කවුද? පුන්න කියන්නේ මගේ සංසාරේ දික් කරන තාත්තා. මට එයා නෙමෙයි වටින්නේ. මට ඉන්නවා තවත් තාත්තා කෙනෙක්. මං හොඳ තාත්තා කෙනෙක් ඉන්න දුවක්. සිරිමට පුදුමයි කවුද ඒ තාත්තා කියලා. ආන් ඒ වෙලාවේ සිරිම ඇහුවා හැබෑවටම ඔබේ ඒ තාත්තා කවුද කියලා. ඒ තාත්තා තමයි මගේ සසර කෙටි කරන තාත්තා. ඒ තාත්තට කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. එහෙලිය උඹට පුළුවන් නම් ගිහිල්ලා උන්වහන්සේගෙන් සමාව ගනි. උන්වහන්සේ ඔබට සමාව දුන්නොත් මාත් සමාව දෙනවා. නැත්තම් සමාවක් නැහැ කියලා සඳහන් කළා. උන්වහන්සේගෙන් සමාව ගන්න නම් මට යන්න පුළුවන්.
ඒ වුණාට උන්වහන්සේ මමයි අතර ලොකු හැඳුනුම්කමක් නැහැ කිව්වා. මට විශ්වාසයක් නැහැ කිව්වා. ඒ කියන්නේ අඳුරන්නේ නැහැ කියලා. අපිට ඒකෙන්ම පේනවා සිරිමා බුදුන් දැකලාම නැද්ද කොහෙද? දැකලා ඇති නමුත් ඒ මාර්ගයට ඇවිල්ලා නැහැ. කිව්වා හෙට මං දානෙකට ආරාධනා කරලා තියෙනවා හෙට. පුළුවන් නම් මොනවා හරි දානෙට හදාගෙන ඉන්න කියලා. හැබැයි සිරිමා ගෙදර ගිහිල්ලා බොහෝ කැවිලි පෙවිලි හදාගෙන ආවා. ඒ වුණාට පිළිගන්වන්න යන්න සිරිමා බයයි. එව්වත් අරන් ගිහිල්ලා උත්තරා පිළිගන්වලා සිරිමට කතා කරලා භාග්‍යතුන් වහන්සේටත් කතා කරලා මේ සිරිමා මුණ ගැසෙව්වා. සිරිමා තමන්ගේ දාසියෝ ටිකත් එක්ක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කාරණාව කියලා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ඉල්ලුවා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ උත්තරාට නැවත වතාවක් අඬ ගැහුවා. අඬ ගහලා ඇහුවා මෑ කියන කතාව ඇත්තද? මෑ ඔබට හානි කරන්න එනකොට මොනවද හිතුනේ කියලා. ආයෙසරයක් කිව්වා ස්වාමීනි මට ඇය ගැන අබමල් රේණුවක ද්වේෂයක් ඇති වුණේ. මෑ දවස් 15ක් මගේ ස්වාමියාගේ අඹුව වෙන්න බාරගත්ත නිසා මට වස් කාලේ අවසාන දවස් 15 බණ අහන්නත් ලැබුණා. දන් දෙන්නත් ලැබුණා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වන්දනාමාන කරගන්නත් ලැබුණා. මට සංසාරේ හුඟක් කෙටි කරගන්න පුළුවන් වුණා. මට සංසාරේ ලොකු ජයග්‍රහණයක් හම්බ වුණා. ඒ මෑ හින්දා. මෑ එදා මගේ ඉල්ලීම බාරගත්තේ නැත්තම් මට මේ පින් කන්ද කොහෙන්ද ස්වාමීනි? මෑයම කොච්චර ගුණවත්ද? මට හිතුනේම මැගේ ගුණ වනන්ඩ මේ සක්වල ගැබමදි කියලා. මැගේ ගුණ ගොඩ ගහන්න මේ බඹලුව මිටි කියලා මගේ ගුණ ඊට වඩා උසයි කියලා. ඒ නිසා මම ඒ වෙලාවෙත් ඇයට බොහෝම මෛත්‍රී කළා. මොකද ඇගේ උණු තෙල් වලින් මගේ ජීවිතේ හානි වුණත් මම කුසල් වලින් පිරීලා ඉන්නේ. මේ කාරණාව සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ උත්තරා වෙනුවෙන් 3 වතාවක් සාදුකාර පැවැත්තුවා. ආන් එහෙම සාදුකාර පවත්වලා තමයි හැබෑම ශ්‍රාවිකාවක් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට මනාවම කීකරු වෙච්ච කෙනෙක්. ඒ සාදුකාරයෙන් පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. අක්කෝදීන ජිනේ කෝදං ක්‍රෝධ කරන්නා දිනන්න හැම වෙලාවෙම මෛත්‍රියම පාවිච්චි කරන්න. අසාදුන් සාදුනා ජිනේ. ජිනේ කදරියන් දානේන සච්චේ නාලිකවාදිනා. ගුණ නැත්තවුන් දිනන්න ගුණේම පාවිච්චි කරන්න. ලෝභය දිනන්න දානේම පාවිච්චි කරන්න. බොරු කියන අය දිනන්න සත්‍යම පාවිච්චි කරන්න. මේ ගාථා රත්නයෙන් අනුශාසනා කරලා ඉවර වෙනකොට පින්තුනි කවුරුවත් හිතයිද සිරිමා සෝවාන් වෙන්න ඇති කියලා. මේ දේශනාව අවසානයේ වෛශ්‍යාවක් හැටියට හිටපු සිරිමා තමන්ගේ පිරිසත් එක්කම මේ සසර ගමන බොහෝ කෙටි කරගෙන අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය මුදා කරගත්තා. සත්පුරුෂයෙක් නිසා සිරිමට සැලසුණ යහපත. එයින් උත්තරා කරගත්ත යහපත. මෙන්න මේ ධම්මපදයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කෙරුවේ ඔවන් ශ්‍රේෂ්ඨ කාරණාවක් මුල් කරගෙන. ඉතින් දේශනාව පටන් ගන්න කලින් අපි සඳහන් කළා මේ ධම්මපදයක් ශ්‍රේෂ්ඨ ධර්ම සාගරයක් භාග්‍යතුන් වහන්සේ කොච්චර හකුලලාද මේ දේශනා කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා මේ ගාථා රත්නේ පැහැදිලි කරමින් කරන දේශනාවේ පළවෙනි කොටස අදට මේ විදිහට අපි නිමා කරමු. මේ ගාථාව ආශ්‍රය කරගෙන තව දේශනා කීපයක් අපි ඉදිරියට සිද්ධ කරන්න අදහස් කරමු.